Hallelujah. Hallelujah. Well, it's good to be back here in Mahaveva. නැවත වාරයක් මහාවැව ප්‍රදේශයේ ඔබ සමග සිටින ලැබීම ගැන සන්තෝෂ වෙනවා. I hope that next week, by mistake, I won't come back to Mahaveva on Sunday. මම විශ්වාස කරනවා වැරදිලාවත් මම ලබන සුමානේ නැවත මහාවැව ප්‍රදේශයට නොපැමිණෙයි කියලා විශ්වාස කරනවා. Hallelujah. Hallelujah. But I think we are all going to miss you. මම විශ්වාස කරනවා අපි ඔක්කොටම ඔබලාව අපිව ඒ සමුගෙන්ම අපිට ඊටම අමාරු වෙන්න යනවා. Okay, shall we pray? අපි යාඥා කරමු. Father, we want to thank you for bringing us here. ස්වර්ගීය පියාණන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපේ හැම කෙනෙක්ම මේ ස්ථානට ගෙනීම ගැන. Lord, you said, Lord, even if two of us are gathering together in your name, you will stand in the midst of us. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් ඔබ වහන්සේගේ නාමයෙන් රැස් වෙන කල ඒ මාතේ ඔබ වහන්සේ සිටින බව. Lord, you said one can chase 1,000, two can chase 10,000. ස්වාමීන් වහන්සේ වචනේ කියනවා එක මිනිස්සෙ 1000කුත් මිනිස්සුන් දෙදෙනෙක් 10000කුත් එලවන්ට යනවා කියලා. We thank you, Father, we have come together, Lord, for a purpose of the kingdom. ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය එක්තරා අරමුණක් උදෙසා ස්වාමීන් අපේ හැම කෙනෙක්ටම එක් රැස් වෙන දුන්නා මේ අවස්ථාව ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත We ask වෙනවා. you to bless us. ස්වාමීන් වහන්සේට අයිදිනවත් දවසේදී ඔබ වහන්සේ අපට ආශිර්වාද කළ මැනව. We open our hearts. ස්වාමීන් අපගේ හදවත් ඔබ වහන්සේ දෙසට අප දවසේදී විවෘත කරනවා. We ask you, God, to fill our hearts with your word and with your spirit. ස්වාමීන් වහන්සේගේ වචනින් සහ ඔබ වහන්සේගේ ආත්මෙන් අද සැන්දෑවේ අපගේ හදවත් ඔබ වහන්සේ පෙරෙව්ව මැනව. Now I want you to do something. මේ මොහොතේදී ඔබ ක්‍රියාව කළ යුතුයි. I want you to stretch your hands towards us. ඔබගේ දෑද අප දෙසට ඔබ දික් කරන්න. And I want you to pray for us. ඔබ අප උදෙසා යාඥා කරන්න. Let's begin to pray. ඔබ යාඥා කරන්න පටන් ගන්න. Hallelujah. 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 Oh, we worship you, Lord. We worship you, Lord. We worship you, Heavenly Father. Oh, we worship you, Lord. We worship you, God. Lord, let your anointing, let your blessing, let your word go forth in the name of Jesus. Oh, hallelujah. Hira balala marsha kandele rim balala makayande. Yandala maram marsha kandele rim. Oh, hallelujah. Hallelujah. Amen. Amen. Today I'm going to teach you a key, a very powerful key as an intercessor. උන්වහන්සේ තුල මදහත් කරුවෙක් සතු තිබෙන්න යනවා බලවත් ආයුධයක් ගැන අදවස ඔබට උගන්වන්නට යනවා. And this key is the power of repentance. මේ ආයුධ නැත්නම් මේ යතුර තමයි පසුතැවීම. Repentance is one of the most powerful keys that God has given to us in the kingdom. උන්වහන්සේගේ රාජ්‍ය තුල උන්වහන්සේගේ දරුවන්ට දී තිබෙනා බලවත්ම ආයුධයක් තමයි මේ පසුතැවීම. Without repentance, පසුතැවීමක් නොමැතිව there is no salvation. ගැලවීමක් ලැබෙන්න යන්නේ නැහැ. Without repentance, පසුතැවීමක් නොමැතිව God cannot come into our lives. උන්වහන්සේට බෑ අපේ හදවත් තුළට පැමිණෙන්න. But God has sent the Holy Spirit to us නමුත් උන්වහන්සේ සුදාත්මයන් වහන්සේව අප උදෙසා එබල තිබෙනවා. to work a work of repentance. ඒ පසුතැවීමේ ආත්මය ගොඩනගන පිණිස අප වෙත සුදාත්මයන් වහන්සේ එබා තිබෙනවා. It is through repentance ඒ පසුතැවීම තුළින් තමයි that sinful man is converted to righteousness. ඒ පාපය සහිත පාපේ තුලින් ආව මනුෂ්‍යව ධර්මිෂ්ඨ මිනිසෙක් කරන්නේ පසුතැවීමයි. It is through repentance ඒ පසුතැවීම තුලින් තමයි that God brings us back out from darkness into the kingdom of light. අපව අන්ධකාර සිට අපව ආලෝකයට උන්වහන්සේ ගෙනෙන්නේ ඒ පසුතැවීම තුලින් තමයි. It is through repentance ඒ පසුතැවීම තුලින් තමයි that once again the glory of God comes upon us. ඒ උන්වහන්සේගේ තේජස අප මත පිට පැමිණෙන්නට යන්නේ ඒ පසුතැවීම තුල තමයි. Without repentance, පසුතැවීමක් නොමැතිව we will continue in our sinfulness. අප ගමන් කරනවා ඒ පාප සහිත ජීවිත තුල අප දිගටම ගමන් කරමින් සිටින්න I යනවා. want you to understand, අදවස ඔබ මේ දේ හොඳින් දැනගත යුතුයි. repentance is a gift of God. මේ පසුතැවීම කියන්නේ දෙවියන් වහන්සේගෙන් ලැබෙනා ත්‍යාගයක්. It is a work of the Holy Spirit. ඒක සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන සිදුවන්නා ක්‍රියාවලිය. It is not a work of the flesh. ඒක මානසික ක්‍රියාවක් නෙවෙයි. It is not a work of the human mind. ඒක මනුෂ්‍යයාගේ මනසින් සිදුවෙනා ක්‍රියාවක් නෙවෙයි. But repentance is a work of the Holy Spirit. නමුත් මේ පසුතැවීම කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන සිදුවන්නා ක්‍රියාවලිය. Hallelujah. Hallelujah. Now sin separates us from God. පාපය අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරනවා. But repentance brings God back into our lives. නමුත් මේ පසුතැවීම කරුණ කොටගෙන අපව නැවත දෙවියන් වහන්සේගේ පාමුලට ඒ ගෙනෙනවා. Amen. ආමෙන්. This afternoon I'm going to teach you about how you can repent for the sins of other people. මේ සඳහා මම ඔබට උගන්වන්න යනවා අනිත් අන් මනුෂ්‍යයන්ගේ පාපු දෙසා ඔබ කෙසේද පසුතැවෙන්න යන්නේ කියලා. It is a very powerful
key. මේක ඉතා බලවත් ආයුධයක් හා යතුරක්ව තිබෙනවා. Now you don't need to turn your Bibles, ඔබගේ බයිබලය පෙරලන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. but write down the scriptures. නමුත් මා කියනවා පද ටික ඔබ ලියා ගන්න. In 2 Chronicles chapter 14, දෙවන ලේකම් 2 Chronicles 7:14, දෙවන ලේකම් 7 වන පරිච්ඡේදය 14 වන පදය the Bible tells us that how we can repent on behalf of our nation. මේ ස්ථානයේදී කියනවා අපගේ දේශය උදෙසා අප කෙසේද පසුතැවෙන්න පුළුවන් කියලා. Now here the Bible says මේ ස්ථානයේදී බයිබලයේ කියනවා that if the people of God උන්වහන්සේගේ මනුෂ්‍යයන් who are called by his name උන්වහන්සේගේ නාමයෙන් කැඳවා තිබෙනා උන්වහන්සේගේ මනුෂ්‍යයන් will humble themselves and pray ඔවුන් යටහත්ව යාඥා කරනකොට and seek my face and turn from their wicked ways, උන්වහන්සේගේ මුහුණ සොයා ඔවුන්ගේ නපුරු ක්‍රියාවන් අත්හැර උන්වහන්සේ දෙස හැරෙනකොට then I will hear from heaven, එවිට උන්වහන්සේ කියන උන්වහන්සේ ස්වර්ගයේ සිට යාඥා වසනවා කියලා forgive their sins ඔවුන්ගේ තිබෙනවා පාපයට කමාවදී ලබා දීලා and will heal their land. ඔවුන්ගේ තිබෙනවා දේශය සුව කරනවා කියලා. Now I want you to understand අදවස ඔබ මේ දේ දැනගත යුතුයි. this key is not given to unbelievers, මේක උන්වහන්සේ අන්‍ය ජාතින්ට උන්වහන්සේ මේ යතුරු ලබා දීලා නැහැ. but this is a key given to the church, නමුත් මේක උන්වහන්සේ ලබා දීලා තිබෙන්නේ උන්වහන්සේගේ දේව රාජ්‍යයටයි. that when the church begins to repent උන්වහන්සේගේ ශරීරය පසුතැවෙනකොට and when the church turns from wickedness to righteousness, උන්වහන්සේගේ රාජ්‍ය ඒ අධර්මිෂ්ඨකමෙන් හැරිලා ධර්මිෂ්ඨකමට හැරෙනකොට the windows of heaven open ස්වර්ගයේ තිබෙනා වූ ජනේන්ද්‍රවල විවෘත වෙන්න යනවා. and God begins to hear our prayer, උන්වහන්සේ අපගේ යාඥාව ඇසෙන්න යනවා. and then the land is healed. ඊට පස්ව මේ දේශය සුව වෙන්න යනවා. Hallelujah. හලෙලුයා. How many of you want Sri Lanka to be healed? ඔබ කී දෙනෙක්ට ලංකාව මේ දේශය සුව වෙනවා දකින්න ආසද? Amen. Amen. Now this scripture tells us මේ පදය අපිට කියනවා the Sri Lanka will not change because unbelievers are changed. අන්‍ය ජාති වෙනස් වුණා කියලා මේ දේශය වෙනස් වෙන්නේ නැහැ කියලා වචනේ කියනවා. Isn't that right? ඒක හරිද? But this land will change if the body of Jesus Christ begins to change. නමුත් උන්වහන්සේගේ ශරීරය වෙනස් වෙන්න පටන් ගත්තොත් මේ දේශය වෙනස් වෙන්න යනවා. Hallelujah. Hallelujah. So today we are going to repent and ask God to change us. අදවසේ අපි පසුතැවිලා අපි දෙවියන් වහන්සේගෙන් ඊළඟට යනවා මේ පසුතැවීම ආත්මය අපතුල තබන්න කියලා. To help us that we will turn from our wicked ways. අපගේ තිබෙන නපුරු මාර්ග අත්හැරලා හොඳ මාර්ගයට එන පිණිස අපට උපකාර කරන්නට කියලා අපි උන්වහන්සේ ඊළඟට යනවා. Then God will begin to heal the land. ඉන්පසු උන්වහන්සේ මේ දේශය සුව කරන්නට යනවා. Amen. ආමේන්. Now today I'm going to start teaching you on the curses of God. අදවසේ උන්වහන්සේගේ ශාපයන් ගැන මම ඔබට උගන්වන්නට යනවා. And the reason why they come, why God curses. උන්වහන්සේ ශාප කරන්නට හේතු කුමක්ද කියලා ඔබට උගන්වන්නට යනවා. And what we can do as intercessors to remove the curse from our land. මේ දේශය මතු පිට තිබෙනවා මේ ශාප ඉවත් කරන පිණිස මැදහත් කරුවෙක් වශයෙන් අපට කුමක් කළ හැකිද කියලා ඔබට උගන්වන්නට යනවා. Now in the Hebrew language the curse of God is called arar. එරන් කියන වචනේ තමයි මේ හිබ්‍රු භාෂාවෙන් මේ ශාපේ කියන වචනේ අර්ථය වෙන්නේ. Now there are lots of different types of curses. විවිධ බොහෝ ශාපයන් තිබෙනවා. But this curse is called the curse of God. නමුත් මේ ශාපෙට කියන්නේ දෙවියන් වහන්සේගේ ශාපය කියලායි. It is a very powerful curse. මේක ඉතා බලවත් ශාපයක්. And when the curse is operating, nobody and nothing can stop the curse. මේ ශාපේ ක්‍රියාත්මක වෙනකොට කිසි මිනිසෙකුටවත් මේ ශාපේ නවත්වන්න බෑ. It is a very powerful curse. මේක ඉතා බලවත්ම ශාපයක්. A very destructive curse. බොහෝ දේවල් විනාශ කරන ශාපයක්. And so today we are going to see this. එම නිසා මේ දේ තුල අපි දවසේ බලන්න යනවා. Now Deuteronomy 28 ද්විතී කතාව 28 වන පරිච්ඡේදය 15 to 68 15 වන පදයේ සිට 58 පදයේ දක්වා 68 පදයේ දක්වා it tells us that when people disobey the law of God, මේ ස්ථානයේදී කියනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මිනිසයන් උන්වහන්සේගේ අනට අකිගුරු වෙනකොට then the curse of God is comes to pass. ඒ උන්වහන්සේගේ ශාපය මිනිසයන්ගේ ජීවිතවලට ඇලී තිබෙන්න නොකියනවා. I'm not going to go through all the curses. ඉතිපිනවා හැම ශාපයක් ගැන ඔබට උගන්වන්නට යන්නේ නැහැ. But when you read these scriptures you will see how when we disobey the law of God curses are released. නමුත් මේ ස්ථානයේදී අපි ඉගෙන ගන්නට යනවා අපි ස්වාමීන් වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියාත්මක වෙනකොට උන්වහන්සේගේ ශාපේ නිදහස් වෙන්න යනවා.
Many years ago when I received this teaching, අවුරුදු කීපයක ප්‍රථමයෙන් මේ ඉගැන්වීම මට ලැබෙනකොට I realized that there were curses operating in my life. මට තේරුණා මගේ ජීවිතයේ ඒ උන්වහන්සේගේ සාපයන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව. But today I am free of those curses. නමුත් අද දවසේ ඒ සාපයන්ගෙන් මම නිදහස්ව සිටිනවා. Because I turned from my wicked ways and began to obey the law. මක් නිසාද මගේ නපුරු ක්‍රියාවෙන් හැරිලා මම උන්වහන්සේගේ මුහුණ සොයන්න ගත්තයින් පසුව ඒ සියලු සාපයන් ඉවත් වුණා. God does not want to curse us. උන්වහන්සේ කැමති නැහැ, උන්වහන්සේට අවශ්‍ය නැහැ අපිට සාප කරන්නට. But through repentance and by turning from our wicked ways, නමුත් පසුතැවීම සහ ඒ නපුරු ක්‍රියාවන්ගෙන් හැරීම කරන කොටගෙන the blessing of God comes. ඒ උන්වහන්සේගේ ආශිර්වාදය අප මත පිට පැමිණෙන්නට යනවා. And God delights in blessing us. උන්වහන්සේ කැමැත්තෙන් සිටින අපට ආශිර්වාද කරන පිණිස. Hallelujah. Hallelujah. Now in Exodus chapter 20, නික්මයාම 20 වන පරිච්ඡේදය verse 4 and 5, 4 සහ 5 වන පදය. නික්මයාම 20 4 සහ 5. God gives us a very specific curse. මේ ස්ථානදී උන්වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරන්නා වූ සාපයක් තිබෙනවා. He says that if we worship other gods, මේ ස්ථානදී කියනවා අපි අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කළොත් then a curse is released upon us. ඒ උන්වහන්සේගේ සාපය අප මත පිට නිදහස් වෙන්න යනවා. If we make an idol and worship, අපි රූපයක් සාදලා ඒ රූපයට නමස්කාර කළොත් then a curse comes, ඒ එනව සාපය and the curse goes from us down to 4 generations. අපෙන් පසු එන්නව පැවත එන්නව පරම්පරා 4ක් දක්වා ඒ සාපය පවතින්නට යනවා. Now I want you to listen very carefully. මේකට ඔබ හොඳින් සවන් දෙන්න. This word will never pass away. මේ වචනේ කිසිදාකවත් පහව යන්නේ නැහැ. This word has been established in the heavenlies forever. මේක ස්වර්ගයේ ස්ථානවල සදා කාලෙටම පවතින්නට යනවා. And God gives a command to human beings. උන්වහන්සේ මනුෂ්‍ය ජාතින්ට අනක් ලබා දෙනවා. He said if you worship other gods, උන්වහන්සේ කියනවා ඔබ අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කළොත් and if you make for yourself an idol and if you worship that idol, ඔබ රූපයක් සාදලා ඒ රූපයට ඔබ නමස්කාර කළොත් God says I will curse you. උන්වහන්සේ කියනවා මම නුඹට සාප කරනවා. And I will curse your children. මම නුඹේ දරුවන්ට සාප කරනවා. Down to 4 generations. නුඹේ පරම්පරා 4ක් දක්වා සාප කරනවා කියලා උන්වහන්සේ කියනවා. When the curse of God comes, ඒ උන්වහන්සේගේ සාපය ඔබ මත පිට පැමිණිනාම it is a curse that destroys. ඒ සාපය විනාශ කරනව සාපයක්ව තිබෙනවා. It will thoroughly, utterly destroy you. ඔබ තිබෙනව සෑම දෙයක්ම බලවත් ලෙස ඒ සාපය විනාශ කරන්නට And යනවා. there is nothing that you can do ඔබට කිසිම දෙයක් කරන්න බෑ. that will stop the curse. ඒ සාපේ නවත්වන කිසිම දෙයක් ඔබට කරන්න බෑ. This is what the word of God says. මේක තමයි ස්වාමීන් වහන්සේගේ වචනේ කියන්නේ. But God says if we repent of our wicked ways, අනුම ස්වාමීන් වහන්සේ කියනවා නුඹේ නපුරු මාර්ගයන් ගැන නුඹ පසුතැවිලි වුණොත්, and if we repent with all of our heart, නුඹේ මුළු හදවත තුලින් නුඹ පසුතැවිලි වුණොත්, God will remove the curse from us. උන්වහන්සේ අප මත පිට තවා තිබෙනා ඒ සාපේ උන්වහන්සේ ඉවත් කරනවා කියලා කියනවා. This is the promise and blessing of Jesus. මේක තමයි උන්වහන්සේගේ පොරොන්දු සහ ආශිර්වාදය. But there are many times when I pray for people, බොහෝ අවස්ථා තියෙනවා මම මනුෂ්‍යන උදෙසා යාඥා කරනකොට God says to me there is a curse operating. උන්වහන්සේ මට කියනවා මේ මනුෂ්‍යයා තුල තිබෙනා සාපයක් තිබෙනවා කියන. But sometimes this person is a very good person. නමුත් සමහර කාලසාවදී බැලුවට මේ මනුෂ්‍යයා හොඳ මිනිහෙක්. But God says I have cursed their forefathers. නමුත් උන්වහන්සේ කියනවා මට කියනවා මේ මනුෂ්‍යයාගේ පරම්පරාවට ප්‍රථමයෙන් කියන ආදි මුතු මිත්තන්ට උන්වහන්සේ සාප කළ තිබෙනවා Because කියනවා. this person's forefathers worshipped idols. මක් නිසාද මේ මනුෂ්‍යයාගේ පෙර සිටියා වූ පියවරුන් අන්‍ය දෙවිවරුන් නමස්කාර කිරීම නිසා මේ මනුෂ්‍යයාට සාපේ පැමිණලා And the තිබෙනවා. only way this curse can be removed මේ සාප ඉවත් කළ හැකි එකම ක්‍රමය is through repentance. පසුතැවිලි තමයි. Hallelujah. Hallelujah. So this is the power that you have. මේක තමයි ඔබටයි මට තිබෙනා මේ බලය. You can turn your curse into a blessing. ඔබට පුළුවන් ඔබට තිබෙනා සාපේ ආශිර්වාදය දක්වා හරවන්න. There are other types of curses. විවිධාකාරී සාපයන් තිබෙනවා. The curse of demons. යක්ෂයාගේ සාපය. When they do witchcraft. හුනියන් කලාම් තිබෙනා ওই සාපය. That's a different type of curse. ඒක වෙනත් ආකාරයක සාපයක්. Then there is the curse of man. මනුෂ්‍යයාගේ තිබෙනා සාපය තිබෙනවා. When men will curse you. මනුෂ්‍යයන් ඔබට සාප කළා. But when God curses you, නමුත් දෙවියන් වහන්සේ ඔබට සාප කළාම you can do nothing ඔබට කිසිම දෙයක් කරන්න බෑ. except through repentance. පසුතැවිලිම තුල පමණයි You can turn your curse into a blessing. ඒ දෙවියන් වහන්සේගේ සාපේ ආශිර්වාදය දක්වා හරවන්න පුළුවන් වන්නේ පසුතැවිලිම කාරණාවකට පමණයි. Hallelujah. Hallelujah. Now Job 21:19. යෝබ් පොතේ 21 වන පරිච්ඡේදය 19 වන පදය. The Bible says God stores up a man's punishment for his sons,
උන්වහන්සේ කියනවා මිනිස්සෙගේ දඬුවම් ඒ දරුවන් උදෙසා උන්වහන්සේ තබා තිබෙනවා කියලා. I don't like to preach this. මම මේක දේශනා කරන්න කැමති දෙයක් නෙවෙයි. But you see, without this knowledge, you can never be successful. නමුත් මේ දැනගැන්ම නැතුව ඔබට කවදාවත් සඵලවත් වෙන්න බෑ. So here the Bible says මේ ස්ථානයේ දේව වචනේ කියනවා that though a man may sin, මිනිස්සෙක් පාපය කළත් his punishment God will lay upon his children. ඒ මනුෂ්‍යයාට ලැබිය යුතු දඬුවම ඒ මනුෂ්‍යයාගේ දරුවන්ට උන්වහන්සේ තබා තිබෙනවා කියනවා. I know some people who have sinned and before the punishment comes they have died. මම දන්නවා සමහරක් මනුෂ්‍යයන් සිටිනවා ඔවුන් බොහෝ පාපයන් කරනවා නමුත් ඒ දඬුවම ඔවුන් කරා පැමිණෙන්න ප්‍රථමයෙන් ඔවුන් මැරෙනවා. God says, උන්වහන්සේ කියනවා I have laid up that punishment for his children. මම ඒ මනුෂ්‍යයාගේ දඬුවම මේ මනුෂ්‍යයාගේ දරුවන්ට තබා තිබෙනවා කියලා උන්වහන්සේ කියනවා. Maybe some of you are children. සමහර ඔබ සමහර කෙනෙක් දරුවන් වෙන්න පුළුවන්. And maybe your forefathers disobeyed God. ඔබේ පෙර සිටියා ඔබේ පියවරුන් උන්වහන්සේට අකිකරු වෙන්න උනා වෙන්න පුළුවන්. And that curse is still operating. ඒ ශාපේ තාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. Today as you receive this word, දවසේ ඔබ මේ වචනේ අල්ල ගන්නකොට you can begin to repent. ඔබට පස්සෙවෙන්න පටන් ගන්න පුළුවන්. And God will set you free. උන්වහන්සේ වෝ නිදහස් කරන්නට යනවා. Hallelujah. Hallelujah. Now I'm going to give you some more scriptures. තව පද ටිකක් ඔබට මම ලබා දෙන්න යනවා. Now in the book of Leviticus 26, ලෙවි පොතේ 26 වෙනි පරිච්ඡේදයේ in verses 40 to 42, 40 සහ 42 වෙනි පද දක්වා God gives us a key. උන්වහන්සේ මේ ස්ථානයේ අපට යතුරක් ලබා දෙනවා. Says if they confess their sins and the sins of their forefathers. මේ ස්ථානයේ කියනවා ඔවුන්ගේ පාප උදෙසාත් ඔවුන්ගේ පියවරුන්ගේ පාප උදෙසාත් ඔවුන් පසුතැවිලි වුණොත්. Now here's a key. මේක තමයි යතුර. God says to you, උන්වහන්සේ ඔබට කියනවා you can repent for your own sins. ඔබ කළා ඔබේ පාපයන් උදෙසා ඔබට පසුතැවිලි වෙන්න පුළුවන්. You can also repent for the sins of your forefathers. ඔබේ පෙර පියවරුන් කළා ඔය පාපයන් උදෙසාත් ඔබට පසුතැවිලි වෙන්න පුළුවන්. God says I will hear your prayer. උන්වහන්සේ කියනවා මම නුඹේ යාඥාව අසන්ට යනවා. And I will turn the curse into a blessing. මම නුඹට තිබෙනා ඒ ශාපය ආශිර්වාදයට දක්වා හරවන්ට යනවා කියලා උන්වහන්සේ කියනවා. In the book of Nehemiah, නෙහෙමියාගේ පොතේ 9:2, නවන පරිච්ඡේදයේ දෙවන පදය the Hebrew people stood and confessed the sins and the wickedness of their fathers. මේ ස්ථානයේ කියනවා මේ හෙබ්‍රේව පුත්‍රයන් ඔවුන්ගේ පාප උදෙසාත් ඔවුන්ගේ පියවරුන්ගේ පාප උදෙසාත් උන්වහන්සේ ඉදිරියේ සිට පසුතැවිලුණා කියනවා. Hallelujah. Hallelujah. In Daniel chapter 9, දානියෙල්ගේ පොතේ 9 වන පරිච්ඡේදයේ 16 and 17, 16 සහ 17 වන පදවල the Bible says that the sins and the iniquities of our fathers have made Jerusalem and your people an object of scorn. මේ ස්ථානයේදී කියනවා මේ යෙරුසලම් තුල තිබෙනා මේ කටුව තමයි ඔවුන්ගේ පෙර පියවරුන් කළා ඔය පාපය හා අතරමිෂ්ඨකම් කියලා. So here we can see that we can pray and turn away the wrath of God. මේ ස්ථානයේදී කියනවා අපි යාඥා කළා ඒ උන්වහන්සේගේ අකමැත්ත නැත උන්වහන්සේගේ ශාපය අපිට ඉවත් කරන්න පුළුවන් කියනවා. And repentance is the key. ඒ වගේම මේ පසුතැවීම තමයි අපිට තිබෙනා එකම යතුර. See in Deuteronomy 28:1, ද්විතීයි කතාව 28 වන පරිච්ඡේදයේ 1 වන පදය the Bible says if you fully obey the law, මේ ස්ථානයේදී කියනවා ඔබ සම්පූර්ණයෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ අනට කීකර වුණොත් you will unlock the blessing of God. ඒ උන්වහන්සේ තිබෙනා ආශිර්වාදයෙන් නිදහස් කරනවා කියලා. And this blessing will come into your life like a multitude, as a multitude. ඒ වගේම බොහෝ ලෙස ඒක වරුසාවක් මෙන් මේ ආශිර්වාදය ඔබේ ජීවිතේට කඩා හැරෙන්න යනවා කියලා දේ වචනේ කියනවා. Hallelujah. Hallelujah. Now here's another promise. මේක තමයි තවත් උන්වහන්සේ පොරොන්දුවක්. We saw in Exodus 20 verse 4 and 5 අපි දැක්කා නික්මයන් පොතේ 20 වන පරිච්ඡේදයේ 4 සහ 5 වන පදවල that our sins will bring curses on our children down to 4 generations. අප කරන්නා වූ ශාපය මත තිබෙන්නා වූ අප කරන්නා වූ වැරදිවල තිබෙන්නා වූ ඒ දඬුවම අපේ පරම්පරා 4ක් දක්වා ඒ ශාපය ගෙනට යනවා කියලා කියනවා. But verse 15 tells us නමුත් 15 වන පදයේ කියනවා that when we begin to obey the Lord, අපි ස්වාමීන් වහන්සේගේ අනට කීකරු වෙන්න පටන් ගත්තාම that God will bless our children down to 1,000 generations. පරම්පරා 1000 දක්වා ඒ ආශිර්වාදේ උන්වහන්සේ තබන්ට යනවා කියලා උන්වහන්සේ කියනවා. Hallelujah. Hallelujah. Do you love God this afternoon? සැන්දාවේ ඔබ දෙවියන් වහන්සේට ප්‍රේමයෙන් සිටිනවාද? Do you want to obey God in all his ways? උන්වහන්සේ කැමති හැම ආකාරයකටම ඔබ උන්වහන්සේට කීකරු වෙන්න ඔබ බලාපොරොත්තු වෙමින් සිටිනවාද? If your answer is yes, ඔබගේ පිළිතුර ඔව් නම් then God says I will bless your children down to 1,000 generations. එසේනම් උන්වහන්සේ කියනවා මම ඔබේ පරම්පරා 1000ක් දක්වා ඔබේ දරුවන්ට ආශිර්වාද කරන්නට යනවා කියලා. Hallelujah. 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 Galatians 3:13 ගලාති 3 වන පරිච්ඡේදයේ 13 වන පදය
The Bible says that Christ redeemed us from the curse of the law by becoming a curse for us. ගලාති 3 වන පරිච්ඡේදයේ 13 සහ 14 පද ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝ යයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාවේ ශාපෙන් අප මුදාගත්සේක මෙසේ කලේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍ය ජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරන කොටගෙන අප විසින් ආත්මයන් වහන්සේ නැමැති පොරොන්දුව ලබා ගන්න පිණිසත්ය. Hallelujah. Why did Jesus become a curse for us? ඒ ස්වාමීන් වහන්සේ අප උදෙසා ශාපයක් වුණේ. Why did he wear a crown of thorns? උන්වහන්සේ කටුටුන්නක් උන්වහන්සේගේ හිසේ පැලඳුනේ ඇයි? To set us free from the curse. අපව ශාපෙන් නිදහස් කරන පිණිස. And when we repent, අපි පසුතැවිලි වෙනකොට when we acknowledge our sins and the sins of our forefathers, අපි අපේ පාප ගැන පසුතැවිලි වෙලා ඊට පසු අපේ පෙර මුතුන් මිත්තන් කළා පාප ගැනත් පසුතැවිලි වෙනකොට God breaks the curse, උන්වහන්සේ ශාපය කඩන්ට යනවා. and the blessing of God begins in our lives. ඒ උන්වහන්සේගේ ආශිර්වාදයන් අප තුල පැන නගින්න පටන් ගන්නවා. Hallelujah. Hallelujah. Now how can this affect you as an intercessor? මදහත් කාර්යයක් ලෙස මේක ඔබට කොහොමද ඔබට බලපාන්නේ? Now here we saw in Leviticus 26 ලෙවි කතාවේ 26 වන පරිච්ඡේදයේ and in Nehemiah 9 නෙහෙමියාගේ පොතේ 9 වන පරිච්ඡේදයේ how God gives us the power to repent on behalf of somebody else's sins. වෙනත් මිනිසෙකු උදෙසා පසුතැවීමේ බලය උන්වහන්සේ අපට ලබා දෙන්න යනවා. And when we do that, God hears our repentance. අපි ඒ ක්‍රියාවලිය කළාම අපේ පසුතැවීම උන්වහන්සේ අසන්ට යනවා. And that repentance goes before God as a fragrant offering. ඒ පසුතැවීම උන්වහන්සේගේ ඉදිරියේ සුවඳදුම් පූජාවක් ලෙස පැන නගින්න And යනවා. the curse of God is broken. ඒ උන්වහන්සේගේ ශාපය විනාශ වෙන්න යනවා. No man can break the curse. කිසි මිනිසෙකුට මේ දෙවියන් වහන්සේගේ ශාපය ඉවත් කරන්න බෑ. Only God can remove it. දෙවියන් වහන්සේට පමණයි මේ ශාපය ඉවත් කළ හැකි. Hallelujah. Hallelujah. And when you begin to repent for your sins and the sins of your forefathers, ඔබේ පාප උදෙසාත් ඔබේ පෙර මුතුන් මිත්තන්ගේ පාප උදෙසාත් ඔබ පසුතැවිලි වෙන්න පටන් ගන්නකොට God takes that curse උන්වහන්සේ ශාපය අරගෙන and sends it straight back to Adam. ඒක නැවත වාරයක් ආදම්ට උන්වහන්සේ යවනවා. Hallelujah. Hallelujah. And then you are a blessed person. ඊට පස්සේ ඔබ ආශිර්වාදලත් මිනිසෙක් වෙන්න යනවා. Now when a curse is operating, මේ ශාපය ක්‍රියාත්මක වෙමින් පවතිනකොට you will find that many things begin to happen in your life. ඔබ දකිනවා බොහෝ දේවල් ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. Let me tell you a few things that will begin to happen. මම කීපයක් ඔබට කියන්න යන්න. When curses are operating, you will find that you will have chronic or long-term financial problems. මේ ශාපයන් ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන පවතිනකොට ඔබ දකින්න පුළුවන් ඔබේ ජීවිතය තුළ මේ ආර්ථික වශයෙන් බොහෝ පීඩාවන් වලට බොහෝ කාලය තුළ ඔබ නතු වෙන්න යනවා. When a financial curse is in operation, ආර්ථිකමය ශාපයක් ඔබ තුළ ක්‍රියාත්මක වෙනකොට no matter what you do, ඔබ කුමන දේ කළත් you will never prosper. ඔබ කවදාත් සඵලවත් වෙන්න යන්නේ නැහැ. Because the curse is operating. මක් නිසාද ඒ ශාපය ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න But පවතින when you නිසා. begin to repent for the sins of your forefathers and your own sins, නමුත් ඔබ ඔබේ පෙර මුතුන් මිත්තන්ගේ පාප උදෙසාත් ඔබේ පාප උදෙසාත් ඔබ පසුතැවිලි වෙන්න පටන් ගන්නකොට that curse is removed and the blessing begins. ඒ ශාපය ඉවත් වෙලා ආශිර්වාද ඔබ තුළ පැන නගින්න පටන් ගන්නවා. If you have long-term sicknesses and diseases, බොහෝ කාලයක් තුළ පවතිනා රෝගාබාධ ඔබගේ ජීවිතය තුළ තිබෙනවා නම් I have prayed for people who are continually falling sick. මම බොහෝ මනුෂ්‍යයන් උදෙසා යාඥා කළා තිනවා උන් නිතරම උන් ලෙඩ වෙනවා. Sometimes for years they are sick. අවුරුදු ගණන් උන් ලෙඩ වෙලා සිටිනවා. And they go to all the doctors but they cannot get cured. බොහෝ වෛද්‍යවරුන් හමු වෙන්න උන් යනවා නමුත් ඔවුන් කවදා සුව වෙන්න යන්නේ නැහැ. That is an indication of a curse. ඒක දෙවියන් වහන්සේගේ ශාපේ ලකුණක් තිබෙනවා. Mental illness is also a curse. මානසික තිබෙනවා ආබාධත් ඒ දෙවියන් වහන්සේගේ ශාපයක් තිබෙනවා. And I have found that many times in families that have been involved in the worship of idols, මම දැකලා තියෙනවා බොහෝ පවුල්වල මේ අන්නේ දෙවිවරුන් නමස්කාර කිරීම තුල the curse of mental sickness comes down generations. ඒ මානසික ආබාධය පවුල් තුලට දෙවියන් වහන්සේගේ ශාපයක් ලෙස පැමිණ තිබෙනවා. I don't know if you know such people. මම දන්නවා ඔබ එවැනි පුද්ගලයන් දන්නවද කියලා මම දන්නේ නැහැ. Marital problems and divorces are also a curse. විවාහත වල තිබෙනා ප්‍රශ්නත් ඒ
දික්කසාදව තිබෙනා ඔය ප්‍රශ්නත් මේ දෙවියන් වහන්සේගේ ශාපයක්ව තිබෙනවා. Because there are families where generation after generation divorces are taking place. මක්නිසාද අපි දකිනවා බොහෝ පෞල් තිබෙනවා පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් දික්කසාද වෙනවා. It is like a curse. ඒක ශාපයක්ව පවතිනවා. But through repentance, නමුත් මේ පසුතැවීම කාරණකොටගෙන when we acknowledge our sins, අපි අපේ පාපයන් ගැන අපි දැනගත්තම God can turn that around උන්වහන්සේ පුළුවන් ඒක නැවත හරවලා and send that curse back to Adam. ආදම්ට නැවත වාරයක් ඒ පාප ඉවත් දක්වා යවන්න. And he can begin the blessing. ඒ ආශිර්වාදය ඔබ තුල කරන්ට උන්වහන්සේට පුළුවන් වෙනවා. Hallelujah. Hallelujah. My mother once told me දවසක් මගේ මව මට කිව්වා many years ago, අවුරුදු කිහිපයකට ප්‍රථමයෙන් we have cancer in our family. අපේ පවුල තුල පිළිකාව තිබෙනවා. And when I began to investigate, මේ ගැන පරීක්ෂණය ලෙස ආරම්භ කරන්න මම පටන් ගත්තම my grandmother had cancer, මගේ ආච්චිට මේ පිළිකාව තිබ්බා. and many of her sisters had cancer, ඇගේ බොහෝ සහෝදරියන්ටත් පිළිකාව තිබ්බා. and for generations cancer had been coming down. බොහෝ පරම්පරාවෙන් පරම්පරාවට මේ පිළිකාව පැමිණී තිබුණා. But when I began to understand this teaching, නමුත් මේ උන්වහන්සේ ඉගෙනවීම මම ඉගෙන ගන්න පටන් ගත්තන් පසුව I began to repent for the sins of my forefathers. මගේ පෙර පියවරුන් කළා ඔය පාපයන්ට මම පසුතැවි වෙන්න පටන් ගත්තා. The sins of idol worship, ඒ අන්‍ය දෙවිවරුන්ට කළා ඔය නව රූප නමස්කාරයට පසුතැවිලි වුණා. the sins of divination, අංජරන් එලි බැලීමේ නැත්නම් ඒ ශාස්ත්‍රක එහිම බැලීමේ ඈමේ ඒ සාපයන්කින් මම පසුතැවිලි වුණා. I began to repent for their sins. වුන් කළා ඒ පාපයන්ට මම පසුතැවිලි වෙන්න පටන් ගත්තා. And I began to understand මම තේරුම් ගන්න පටන් ගත්තා. I am not going to inherit the curse. මේ තිබෙන සාපය මට උරුම වෙන්න යන්නේ නැහැ. I am going to inherit the blessing of God, මට උරුම වෙන්න යන්නේ උන්වහන්සේගේ ආශිර්වාදය පමණයි. which is total healing. මක්නිසාද සම්පූර්ණ සුවය තමයි මගේ තිබෙන ආශිර්වාදය. I want you to examine your own life, ඔබ ඔබේ ජීවිතය ගැන හොඳින් විමසා බලන්න. and you may see a pattern in your family. සමහර කාස්ති එක්තරා සාමාන්‍ය ආකාරකින් ගමන් කරනව සාමාන්‍ය දෙයක් ඔබ දකින්න පුළුවන් ඔබේ පවුල තුළ. In some families there is drunkenness, සමහර පවුල තිබෙනවා බීමත් මනුෂ්‍යයන් සිටිනවා. and for generations people have been drinking, පරම්පරාවට ඔවුන් විවිධ ආකාර බීම බීමින් සිටිනවා. and God wants to break that curse in your life. උන්වහන්සේට අවශ්‍යයි ඒ සාපය ඔබේ ජීවිතයෙන් ඔබේ පවුලෙන් ඉවත් කරන්න. Maybe your husband is an alcoholic. ඔබේ ඉන්න ස්වාම පුරුෂ සමකාට අරක්කු බොන පුද්ගලෙක් වෙන්න පුළුවන්. මද්යපානය බොන පුද්ගලෙක් වෙන්න පුළුවන්. බේබද්දෙක් වෙන්න පුළුවන්. Maybe his father was like that. ඔහුගේ පියා බේබද්දක සිටින්න පුළුවන්. And you are wondering, you're praying saying, God, don't let it happen to my son. ඔබ යාඥා කරන්න පුළුවන් මගේ දරුවට මේක වෙන්න ඉඩ තියන්න එපා It කියලා. will not happen ඒක වෙන්නේ නැහැ. because you have the power to repent. මක්නිසාද පසුතැවිලි බලය ඔබ තුළ තිබෙන නිසා ඔබේ දරුවට ඒක සිද්ධ වෙන්න You යන්නේ can නැහැ. repent for the sins of your forefathers, ඔබට පුළුවන් ඔබේ පෙර පියවරුන්ගේ පාපයන් උදෙසා පසුතැවිලි වෙන්න. and you can begin the blessing in your children's life. ඒ දරුවන්ගේ තුල ආශිර්වාදය පැන නගින්න පුළුවන් වෙන්නේ ඒ තුලයි. Hallelujah. Hallelujah. You see, when you examine your own family, ඔබ ඔබේ පවුල ගැන විමර්ශනය කරනකොට you will see the presence of curses. ඔබට දකින්න පුළුවන් වෙනවා මේ සාපයන්ගේ ඊට ප්‍රස්තාවන්. You will see that there are different curses. ඔබ දකිනවා විවිධ ආකාරයේ සාපයන් තිබෙන ඔබේ පවුල් තුල. Many Christians learn to live with it. බොහෝම ක්‍රිස්තියානි මනුෂ්‍යයන් ඉගෙන ගන්නේ මේ සාපයත් එක්ක ජීවත් වෙන්නයි. And they say, well, God has blessed me, but I have to, this is my burden. ඔවුන් කියනවා ස්වාමීන් වහන්සේ මට ආශිර්වාද කළා තියෙනවා නමුත් මේක තමයි මගේ තිබෙනා වූ කටුව නැත්නම් මේක වේදනාව තමයි මගේ පවුල තුල තිබෙන්නේ. But this afternoon you can change that. නමුත් මේ සෙන්දෑවෙදි ඔබට පුළුවන් ඒක වෙනස් කරන්න. Hallelujah. Hallelujah. Another curse is having accidents. තවත් සාපයක් තමයි බොහෝ විට විවිධ ආකාරයේ අනතුරු වලට භාජනය වීම. And there are some people who meet with accidents on a regular basis. සමහර මනුස්සයන් ඉන්නවා ඔවුන් නිතරම වාගේ අනතුරු වලට භාජනය වෙනවා. Another type of curse is premature death. තවත් ආකාරයේ සාපයක් තමයි කලට වෙලාවට ප්‍රථමයෙන් උන් තරුණ භාවිතේ උන් මිය යෑම. අකාලී මිය යෑම. And here we see that in families men die at an early age. මේ අවස්ථාවේ අපි දකිනවා බොහෝ පවුල් වල මනුෂ්‍යයන් සිටින උන් තරුණ කාලේදී උන් මැරෙනවා. It's a curse. ඒක තමයි ඒක දෙවෙනි වාසික සාපය. You can repent ඔබට පුළුවන් පසුතැවිලි වෙන්න. for the disobedience of their forefathers. ඔවුන්ගේ සිටියව ඒ පෙර පියවරුන්ගේ අකීකරුකම් වලට ඔබට පසුතැවිලි වෙන්න You පුළුවන්. can repent with all your heart. ඔබේ මුළු හදවතින් ඔබට පසුතැවිලි වෙන්න පුළුවන්. And God will hear your prayer. උන්වහන්සේ ඔබේ යාඥාව අසන්නට යනවා. Because according to the word, we have power to repent on behalf of somebody else. මක්නිසාද උන්වහන්සේගේ වචනය අනුව වෙනත් මිනිසෙක් උදෙසා ඔහුගේ පාප උදෙසා පසුතැවිලි වෙන්න අපිට පුළුවන් කියලා වචනේ
කියනවා. And then the curse will be reversed. එවිට මේ සාපය නැවත හැරියන්ට යනවා. And the blessing of God will begin. ඒ ආශිර්වාදය අප තුල පැන නගින්න පටන් ගන්නවා. Hallelujah. Hallelujah. How many of you want to be blessed today? ඔබ කී දෙනෙක්ට ආශිර්වාද ලබන්න කැමතිද මේ සැන්දෑවේ? Amen. ආමෙන්. Hallelujah. 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 I want the full blessing of God in my life. මට අවශ්‍ය දෙවියන් වහන්සේ තිබෙනවා සම්පූර්ණ ආශිර්වාද මට ලබා ගන්න. I don't want what my neighbor has. මට අවශ්‍ය නැහැ මගේ යහපතේ ඉන්නව මගේ සහෝදරයාගේ තිබෙනවා ආශිර්වාද ලබා ගන්න. You know, God says don't covet what belongs to your neighbor. ඒ ස්ථානයේ උන්වහන්සේගේ වචනේ කියනවා ඔබේ සහෝදරයා තිබෙනවා දේවල් ගැන කැමති අසල්වැසියාගේ දේවල් වලට කැමති වෙන්න එපා කියලා. Isn't that right? ඒක හරිද? You know why? ඔබ දන්නවයි Because කියලා. God has something much better than your neighbor. මක් නිසාද ඔබේ අසල්වැසියාට තිබෙනවා තේට වඩා වැඩි දෙයක් උන්වහන්සේ ඔබට තැන්පත් කළ He තිබෙනවා. has a much bigger blessing. බොහෝ ඊට වඩා වැඩි ආශිර්වාදන ඔබට උන්වහන්සේ ලබා දී තිබෙනවා. Hallelujah. Hallelujah. But you cannot inherit the blessing until the curse has been dealt with. මේ තිබෙනවා මේ සාපයත් සමග ඔබ ගනුදෙනු කරන්නට නැතුව ඒ උන්වහන්සේගේ ආශිර්වාදයේ උරුමය ඔබට ලබා ගන්නට බෑ. Another type of curse is sorrow of heart. තවත් ආකාරයේ සාපයක් තමයි මේ හදවත තුල තිබෙනා දුක නැත්නම් වේදනාව. There are families, පෞල් තිබෙනවා. generation after generation, they experience great sorrow. පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ Another type of curse is sorrow of heart. තවත් ආකාරයේ සාපයක් තමයි මේ හදවත තුල තිබෙනා දුක නැත්නම් වේදනාව. There are families, පෞල් තිබෙනවා. generation after generation, they experience great sorrow. පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ හදවත් තුල මේ දුක නැත්නම් වේදනාව තිබෙනා පෞල් සිටිනවා. Isn't that right? Do you know families like that? ඔබ දකින්නවද මේ වගේ පෞල්? They never experience joy. ඔවුන් කවදාවත් ප්‍රීතිය අත්දකින්නේ නැහැ. And if they experience joy, it's only for a short time. ඔවුන් ප්‍රීතිය අත්දැක්කද ඒක ඊටාම කෙටි කාලයකට පමණයි. And then sorrow comes back. නැවත වාරයක් මේ දුක වේදනාව ඔවුන් කරා පැමිණෙනවා. Maybe you come from a family like that. ඔබ සමහරක් අවස්ථාවදී මේ පෞල් මෙවැනි පෞලකින් පැමිණෙන පුද්ගලෙක් වෙන්න පුළුවන්. Maybe your mother was sorrowful. ඔබේ මව දුකින් හා වේදනාවෙන් සිටි මමෙක් වෙන්න පුළුවන්. Your father was sorrowful. ඔබේ පියා ඒ ආකාරයෙන් සිටියා වෙන්න පුළුවන්. Your grandmother was sorrowful. ඔබේ සීයා නැත්නම් ආච්චි දුකින් සිටියා පුද්ගලෙක් වෙන්න පුළුවන්. For generations sorrow has been in your family. මේ පරම්පරාවෙන් පරම්පරාවට මේ දුක වේදනාව ඔබේ පවුල තුල පැමිණෙමින් පවතිනවා. But today you can break it. නමුත් අද දවසේදී ඔබ ඒක ඉවත් කරන්නට යනවා. Hallelujah. Hallelujah. Through repentance. පස්තැවිලීම කරන කොටගෙන We are going to pray and tell God, අපි අද සැන්දෑවේදී අපි යාඥා කළ උන්වහන්සේට කියන්නට යනවා. God, take the curse back to Adam. ස්වාමීනි අපි තිබෙනවා මේ සාපේ නැවත ආතම් දක්වා ගෙන යන්න. Amen. ආමෙන්. Hallelujah. 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 Now what do we do? අපි කුමක්ද කළ යුත්තේ? I'm going to give you some steps on how to be released from the curse of God. මේ සාපෙන් මිදෙන පිස තිබෙනා වූ ක්‍රම කීපයක් ඔබටම උගන්වන්නට යනවා. Now the first thing is to acknowledge the sins of your forefathers. පළමු ක්‍රියාව තමයි මේ ඔබ මේ පියවරුන් කළා වූ ඒ පාපය ඔබ තේරුම් ගත යුතුයි. So I began to examine my forefathers' sins. මම බැලුවා මගේ පෙර පියවරුන් කළා වූ ඒ පාපයන් ගැන. And don't tell this to anybody. මේක ඔබ කාටවත් කියන්න යන්න එපා. But my forefathers, some of them were idol worshippers. මගේ පෙර සිටියා වූ මගේ සමහර පියවරුන් මගේ මුතුන් මිත්තන් මේ විවිධ රූප වලට නමස්කාර කරපු පුද්ගලයන්ව සිටියා. Some of them used to do all this divination. තවත් සමහරෙකු මේ අංජනම් බැලීම මේ එවැනි ක්‍රියාවලට සම්බන්ධව සිටියා. And there were lots of other sins that I will not mention to you. මම ඔබට කියන්නේ නැති බොහෝ දේවල් උන් කරමින් සිටියා. In other words, many of them were disobeying the law of God. වෙනත් ආකාරයෙන් කියනවා නම් ඒ උන් බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේගේ අනට නැත්නම් උන්වහන්සේගේ වචනයට අකීකරුව සිටියා. And God says, උන්වහන්සේ කියනවා when you disobey him, උන්වහන්සේට ඔබ විරුද්ධ වුණාම when people disobey God, උන්වහන්සේගේ මනුෂ්‍යයන් උන්වහන්සේට විරුද්ධ වුණාම when they get involved in divination, මේ අංජනම් බැලි වැනි මේ අන්ධකාර දේවල් වලට උන් එක්ක වුණාම and when they worship other gods, අන්න දෙවිවරුන්ට උන් නමස්කාර කළාම God says I will curse them down to 4 generations. උන්වහන්සේ කියනවා මම උන්ගේ පරම්පරා 4 දක්වා ශාප කරන්නට යනවා කියනවා. I was in a meeting like this. මම මේ වගේ රැස්වීමක සිටියා. And I heard this word. මේ වචනේ මට ඇසුණා. I began to repent. මම පස්සෙල්ල වෙන පටන් ගත්තා. I repented for the sins of my forefathers. මගේ පෙර පියවරුන්ගේ පාප උදෙසා මම පස්සෙල්ල වෙන පටන් ගත්තා. I went up about 4 generations. මම පරම්පරා 4 දක්වා එහාට ගියා. I began to repent. මම පස්සෙල්ල වුණා. And the curse was removed. ඒ තිබෙනව සාපි වත් වුණා. And God
God began a blessing in my life. උන්වහන්සේගේ ආශිර්වාදය මා තුළ පැන නැංග. Hallelujah. Hallelujah. So that's what we are going to do this afternoon. මේ සන්ධ්‍යාවේ අපි ඒක තමයි කරන්නට යන්නේ. When we finish that, ඒක ඉවරුණාන් පසුව we are going to repent for the sins of our land. මේ දේශය තුල තිබෙනවා දේශේ පාපෙන් උදෙසා අපස්සෙල් වෙන්න යනවා. Who has the power to repent for the bloodshed? මේ තිබෙනවා ලේ වැගිරීම වලට පස්සේ වෙන්න තිබෙනවා බලය කාටද තිබෙන්නේ? Do you think unbelievers have the power? ඔබ හිතනවාද අන්‍ය ජාතීන්ට මේ බලය තිබෙනවා කියලා? No, we have the power to repent. නමුත් බලය තිබෙන්නේ අපුදෙස අපටයි. We can ask God's forgiveness on this land. අපිට පුළුවන් මේ දේශය මත උන්වහන්සේගේ ඒ පස්සේ ලැබෙන පිස යාඥා කරන්න. And so the first step is we have to acknowledge our sins. පළමු ක්‍රියාව තමයි අපි දැනගත යුතුයි අපේ පාපයන් ගැන අපි දැනගත යුතුයි. Then we have to confess our sins to God. ඊට පස්සෙ අපේ පාපයන් උන්වහන්සේට කියා දිය යුතුයි. Then we repent. ඊට පස්සෙ පස්සෙල් වෙනවා. Repenting and confession are two different things. පස්සෙල් වීමත් උන්වහන්සේට එක කියා දීමත් කාරණා දෙකක්. When we confess, we are telling God what we have done. අපි උන්වහන්සේට කියා දෙනවා කියන්නේ අපි කළා වූ පාපයන් ගැන අපි උන්වහන්සේට කියනවා ස්වාමී මම මේ පාපේ කළා කියලා. Repenting is when we turn from our wicked ways. පස්සෙල් වෙනවා කියන්නේ අපි කළා වූ ඒ නපුරු ක්‍රියාවන්ගෙන් හැරීම. Hallelujah. Hallelujah. Now the second step is this. දෙවන ක්‍රියාව තමයි we cannot repent without faith. ඇදහිල්ල නොමැතිව අපිට පස්සෙල් වෙන්න බෑ. So we repent by putting our faith in the blood of Jesus. අපි ස්වාමින් වහන්සේගේ ලේ කරුණ කොටගෙන ඒ පස්සෙල් වෙන්න අවශ්‍යයි ඇදහිල්ල තුල. We must put our faith in the finished work of Calvary. අපගේ ඇදහිල්ලේ ස්වාමින් වහන්සේ කල්වරි කුරුසේ ඉවර කළා වූ ඒ ක්‍රියාවලිය තුල අපි තබන්න අවශ්‍යයි. We must have full assurance අපිට සම්පූර්ණ සහතිකයක් තිබෙන්න අවශ්‍යයි. that when we repent, අපි පස්සෙලි වෙනකොට that the blessing of God will come. ඒ ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය අප මත පැමිණෙනවා කියලා ඒ සහතිකය අපට තිබෙන්න අවශ්‍යයි. In Romans 5:9, රෝම 5 වන පරිච්ඡේදයේ 9 වන පදය the Bible says මේ ස්ථානයේ දේව වචනේ කියනවා that through the blood of Jesus, උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන that we have been saved from the wrath of God. ඒ ස්වාමින් වහන්සේගේ බලවත් උදහසින් අපව උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපව ගලවලා තිබෙනවා කියලා දේව වචනේ කියනවා. I want you to think about that carefully. මේ ගැන ඔබ හොඳින් අවධානය යොමු කරන්න. This scripture tells us මේ පදය අපට කියනවා that through the blood of Jesus Christ, උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන that we have been saved අපව ගලවලා තිබෙනවා from the wrath of God. ඒ උන්වහන්සේගේ උදහසින්. Hallelujah. Hallelujah. No matter what your forefathers have done, ඔබේ පෙරපියවරුන් කුමක් කළත් ප්‍රශ්නයක් නැහැ. no matter what sins they have been involved in, ඔබගේ පෙරපියවරුන් කළා වූ පාප කුමන ආකාරයේ පාපයන් වල එල්බසිරත් කමක් නැහැ. because of the blood of Jesus, ස්වාමින් යේසුස් වහන්සේගේ ලේ නිසා we have been saved from the wrath of God. දිව්‍යන් වහන්සේගේ උදහසින් අපව ගලවලා තිබෙනවා. And we are free. අපේ අද නිදහස්ව තිබෙනවා. Hallelujah. Hallelujah. So as you repent, ඔබ පස්සෙල් වෙනකොට when you repent, ඔබ පස්සෙල් වුණාම put your faith in the finished work of Calvary. ඔබගේ ඇදහිල්ල යේසුස් වහන්සේ කල්වරි කුරුසිය ඉවර කළා වූ ක්‍රියාවලිය තුල ඔබ තබන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. In 1 Thessalonians 5:9, පළවන තෙසලෝනික 5 වන පරිච්ඡේදයේ 9 වන පදය the word of God says උන්වහන්සේගේ වචනේ කියනවා that God did not appoint us to suffer wrath. උන්වහන්සේගේ උදහසින් දුක් විඳින්න උන්වහන්සේ අපව පත් කළේ නැහැ කියලා උන්වහන්සේ කියනවා. This is the will of God. මේක තමයි උන්වහන්සේගේ කැමැත්ත. God never wanted us උන්වහන්සේට කිසි කාලයක අවශ්‍ය වුණේ නැහැ for us to suffer. He never wanted us to suffer the wrath of God. ඒ දෙවියන් වහන්සේට කිසි කාලයක අවශ්‍ය වුණේ නැහැ උන්වහන්සේගේ උදහස නිසා අප දුක් විඳිනවා දකින්න උන්වහන්සේ කැමති වුණේ නැහැ. This is the promise of God. මේක තමයි උන්වහන්සේගේ බලාපොරොන්දුව. This is the word of God. මේක උන්වහන්සේගේ වචනය. He does not want you to suffer. ඔබ දුක් විඳිනවා දකින්න උන්වහන්සේ කැමති නැහැ. But through repentance, නමුත් පස්සෙල්වීම කරුණ කොටගෙන God will turn your suffering into joy. දෙවියන් වහන්සේ ඔබ තුල තිබෙනා මේ දුක් විඳීම උන්වහන්සේ ප්‍රීතියට හරවන්නට යනවා. Why? ඇයි ඒක කරන්නේ? Because of the cross of Calvary. මක්නිසාද යේසුස් වහන්සේ කුරුසියේ කල්වරි කුරුසිය කළා වූ ක්‍රියාවලිය නිසා. He will turn your curse into a blessing. උන්වහන්සේ ඔබ තුල තිබෙනා මේ සාපේ ආශිර්වාද දක්වා උන්වහන්සේ හරවන්නට යනවා. Hallelujah. 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 So put your faith in the word of God. උන්වහන්සේගේ වචනය තුල ඔබගේ ඇදහිල්ල තබන්න අවශ්‍යයි. And put your faith in the finished work of Calvary. ඒ යේසුස් වහන්සේ කල්වරි කුරුසියේ කළා වූ ක්‍රියාවලිය තුල ඔබගේ ඇදහිල්ල තබන්න අවශ්‍යයි. When Jesus broke bread
and gave wine to his disciples, යේසුස් වහන්සේ රොටි කඩා ඒ මිදියුෂ ගෝලයන්ට ලබා දුන්නම he gave a commandment to the church. උන්වහන්සේ අනක් දුන්නා උන්වහන්සේගේ දේව සභාවට. Do this as often as you can. ඔබට කරන්න පුළුවන් හැම වාරයකම මේ ක්‍රියාවලිය කරන්න. In remembrance of me. මාව මතක් කරන පිණිස. So very often when I take communion, මම උන්වහන්සේගේ මේ සහභාගීකමට මම ළඟා වෙනකොට I remember that God has dealt with the curse. මට මතක් වුණා ස්වාමීන් වහන්සේ මගේ සාපයත් සමග උන්වහන්සේ ගනුදෙනු කළා තිබෙනවා කියලා. Because when I take that wine, මම මේ මිදියුෂ ලබා ගන්නකොට which represents the blood of Jesus, ඒ ස්වාමීන් වහන්සේගේ ලේ නිරූපණය කරන්නා වූ මේ මිදියුෂ ලබා ගන්නකොට I remember Romans 5:9. මට මතක් වෙනවා රෝම 5 වන පරිච්ඡේදයේ 9 වන පදය. Where the Bible says that because of the blood of Jesus I do not have to suffer wrath. මේ ස්ථානයේදී කියන උන්වහන්සේගේ ලේ නිසා ඒ දෙවියන් වහන්සේගේ සාපයෙන් අපිට දුක් විඳින්න අවශ්‍ය නැහැ කියලා. Hallelujah. This is why God said take communion. මේ නිසායි යේසුස් වහන්සේ කියන්නේ මේ සහභාගීකමට ළඟා වෙන්න කියලා. So that you will remember what happened on the cross of Calvary. මේකට ළඟා වෙනකොට ඔබට මතක් වෙනවා යේසුස් වහන්සේ කාල්වරි කුරුසේ කළා වූ ක්‍රියාවලිය. The blood of Jesus has set you free. උන්වහන්සේගේ ලේ ඔබව නිදහස් කළා තිබෙනවා. The blood of Jesus has set you free. යේසුස් වහන්සේගේ ලේ ඔබව නිදහස් කළා තිබෙනවා. You are free from the curse. එස් දෙවියන් වහන්සේගේ සාපෙන් ඔබ නිදහස්. When you repent for the sins of your forefathers, ඔබගේ පෙර මුතුන් මිත්තන්ගේ සාපෙන් පාපය සාපෙන් උදෙසා ඔබ පස්වැල් වෙනකොට and when you begin to obey the word of God, ඒ දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න ඔබ පටන් ගන්නකොට the curse is nailed to the cross. ඒ තිබෙනා සාපේ කුරුසෙ යන ගසනවා. And the blessing of God flows from the throne of ඒ දෙවියන් grace. වහන්සේගේ ආශිර්වාද ඔබ කරා පැමිණෙන්නට යනවා. Hallelujah. Hallelujah. And you are free. ඔබ නිදහස් තිබෙනවා. You are free. ඔබ නිදහස්. Hallelujah. Hallelujah. You are free. ඔබ නිදහස්. You are free. ඔබ නිදහස්. Hallelujah. Hallelujah. Amen. Amen. And the third step is this. තුන්වන ක්‍රියාවලිය තමයි You have to command any demons that have come into your life through this curse to leave you in the name of Jesus. මේ සාපයන් නිසා ඔබේ ජීවිත තුළ ජීවිතයට එන්න ආව මේ යක්ෂයන්ට ඔබ තරවටු කරන්නට අවශ්‍යයි ඔබ කෙරෙන් පලා යන පිණිස. Amen. You see, when a curse is operating, ඔබ දකිනවා ඒ සාපයක් ඔබ තුළ ක්‍රියාත්මක වෙනකොට demons are operating. යක්ෂොත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යක්ෂාත්ම. Isn't that right? ඒක හරිද? When you have a curse of accidents happening, නිතරම ඔබට අනතුරු වලට භාජනය වෙනා වූ සාපයක් ඔබේ ජීවිතය තුළ තිබෙනකොට there are demon spirits. යක්ෂ ආත්මත් තිබෙනවා. And you must command those demon spirits to leave you in the name of Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ අනකරන්ට අවශ්‍යයි යක්ෂ ආත්ම වලට ඔබේ ජීවිතේ නිවත්ව යන පිණිස. Hallelujah. Hallelujah. So these are the three things that we are going to do this afternoon. මේ අද සන්ධ්‍යාවේදී අපි කරන්නට යන ප්‍රධාන කාරණා තුන තමයි මේ තුන. Are you ready? ඔබ ලෑස්තිද? So before we pray for our country, අපේ දේශය උදෙසා අපි යාඥා කරන්න ප්‍රථමයෙන් I want you to pray for yourself. ඔබ උදෙසා යාඥා කරන්න අවශ්‍යයි. I want you to begin to repent for the sins of your forefathers. ඔබේ මුතුන් මිත්තන් කළා වූ පාපයන් නැත්නම් ඒ සාපෙන් උදෙසා ඔබ පස්වැල් වෙන්න අවශ්‍යයි. I want you to repent for the sin of divination. ඒ අංජනම් බැලීම ඒ යంత్ర මන්ත්‍ර ගුරුකම් ඒ කිරීම ඒවට ඔබ පස්වැල් වෙන්න අවශ්‍යයි. I want you to repent of sexual sins of your forefathers. ඒ තිබෙනා වූ කාමිකව ඔබගේ මුතුන් මිත්තන් කළා වූ ඒ පාපයන් උදෙසා ඔබ පස්වැල් වෙන්න අවශ්‍යයි. I once prayed for a young girl. මං ළඟදී එක්තරා තරුණ ගැහැණු ළමෙක්ට යාඥා කළා. She was about 18 years old. එයට වයස අවුරුදු 18ක් වද තිබුණා. She was a very beautiful girl. ඒ තා ලස්සන කාන්තාවක්. And she had a good life. හොඳ ජීවිතයක් ඇයට තිබුණා. She had a good job. හොඳ රස්සාවක් තිබුණා. And a bright future. හොඳ ඉදිරි අනාගතයක් තිබුණා. She loved the Lord. ඇය උන්වහන්සේට ප්‍රේම කළා. And she wanted to serve him. ඇයට අවශ්‍ය වුණා දෙවියන් වහන්සේට සේවය කරන්න. Well, one day when she came for prayer, නමුත් දවසක් ඇය යාඥාවට පැමිණියාම when I prayed, I began to weep and weep and weep. මම යාඥා කරනකොට ඇය අඬන්න පටන් ගත්තා අධික නොකඩවා. I began to weep. මමත් අඬන්න ගත්තා. I couldn't control my tears. මේ කඳුළු සැලීම මට නවත්තා ගන්න බැරි වුණා. I didn't know why I was crying. මම දැනගත්තේ නෑ ඇයි මම අඬන්නේ කියලා. But about a few months later, නමුත් මාස කිහිපයකට පසුව I came to know මම දැනගන්න පැමිණුණා that this girl, although she was a Christian, ඇය ක්‍රිස්තියානි දරුවෙක්ව සිටියත් she was a prostitute. ඇය ගණිකාවක්ව සිටියා. I didn't know that. මම මේක දැනගත්තේ නෑ. But when I began to pray, නමුත් මම යාඥා කරන්න පටන් ගත්තා. God was making me weep.
උන්වහන්සේ මාව අඬවන්න පටන් ගත්තා. And I was repenting for her sins. මම කලේ කුමක්ද ඒ දරුවාගේ පාප උදෙසා මම පස්සෙලු වුණා. I didn't know that in my mind. මම ඒක මගේ මනසින් මම දැනගත්තේ නැහැ. But you see, you are a spirit being. නමුත් ඔබ ආත්මිකව තිබෙනවා නම් and God speaks to your spirit. උන්වහන්සේ ඔබගේ ආත්මයට කතා කරන්නට යනවා. And he can make you repent for the sins of somebody else. උන්වහන්සේට පුළුවන් වෙනත් මිනිසෙකුගේ පාපයන් උදෙසා ඔබට පස්සෙලවීමේ ආත්මයක් ලබා දෙන්න. I later came to understand. පස්ව මම දැනගන්නට පැමිණියා. Her mother was a prostitute. ඇගේ මවත් ගණිකාවක්ව සිටියා. Her sister was a prostitute. ඇගේ සහෝදරිය ගණිකාවක්ව සිටියා. Her aunt was a prostitute. ඇගේ හිරියව ඒ නැන්දා නැත්නම් තවත් සහෝදරියක් ගණිකාවක්ව සිටියා. But she was a Christian. නමුත් ඒ ක්‍රිස්තියානි දරුවෙක්ව සිටියා. But the curse was still operating. නමුත් ඒ සාපය ඇගේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙමින් තිබුණා. Only through repentance. පස්තැවීම කරුණකටකට පමණයි. Only through the repentance of her forefathers. ඇගේ පෙර පියවරුන්ගේ පාප වලට පස්තැවීම කරුණකටකට පමණයි. The repentance of her generation sins. ඒ පරම්පරාවේ සාපයන්ට පස්තැවීම කරුණකටකට පමණයි. Only through that she can be free. ඒ තුලින් පමණයි ඇයට ගැලවෙන්න පුළුවන්. This is the key God has given to us. මේක උන්වහන්සේ අපට ලබා දී තිබෙනවා යතුරක්. Hallelujah. Hallelujah. We can be free. ඔබට නිදහස් වෙන්න පුළුවන්. I know many Christian men. මම දන්නා බොහෝ ක්‍රිස්තියානි මනුෂ්‍යයන්. They love the Lord. ඔවුන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරනවා. But they have many sexual sins. නමුත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිත තුළ කාමික පාපයන් තිබෙනවා. They cannot come out of it. ඔවුන්ට ඒකෙන් ගැලවෙන්න බෑ. They are not free. ඔවුන් නිදහස් නැහැ. Isn't that right? Do you know people like that? ඔබ දකින්නවද එවැනි පුද්ගලයන්? When they begin to repent for the sins of their forefathers, ඔවුන්ගේ පෙර පියවරුන්ගේ පාපයන් උදෙසා ඔවුන් පස්සෙල් වෙන පටන් ගන්නකොට God will break the curse. උන්වහන්සේ සාපිවත් කරන්නට යනවා. And God will set them free. උන්වහන්සේ ඔවුන් නිදහස් කරන්නට යනවා. Hallelujah. Hallelujah. There are people whose forefathers have been drinking. සමහර මනුෂ්‍යයන් ඉන්න ඔවුන්ගේ පරම්පරාවේ ඉන්න පියවරුන් බේබද්දන්ව සිටියා. And many other addictions. බොහෝ දේවල් වලට ඇලී සිටිය මනුෂ්‍යයන් සිටියා. Only God can set them free. දෙවියන් වහන්සේට පමණයි ඔවුන් නිදහස් කරන්න පුළුවන්. Hallelujah. 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 The sins of homosexuality. සමලිංගිකව සේවන තිබෙනා ඒ පාපය. Now I want you to concentrate. මේක ඔබ හොඳින් සවන් දෙන්න. Please don't look around. වටපිට ඔබ බලන්න එපා. This is very important. මේක ඉතාම වැදගත් දෙයක්. Please focus. මේක හොඳින් අවධානය යොමු කරන්න. The sins of sexual sins of generations මේ පරම්පරාවෙන් පරම්පරාවට එන්නා වූ මේ කාමික පාපයන් affect many people. බොහෝ මනුෂ්‍යයන්ට මේක බලපානවා. But through repentance God can set you free. නමුත් පස්තැල්වීම කරුණකටගෙන දෙවියන් වහන්සේට පුළුවන් වෙනවා ඔබ නිදහස් කරන්න. Now there is another type of sin. තවත් ආකාරයේ පාපයක් තිබෙනවා. The sin of dishonesty, financial dishonesty. ආර්ථිකව වැඩිපුර මුදල් ඕල් ලබාගෙන තිබෙනවා. In other words, they have robbed money. වෙනත් ආකාරයෙන් කියනවා නම් මුදල් හොරගම් කරලා තිබෙනවා. And they are very rich. Some of these families are very rich. මේ බොහෝ පවුල් ඊටාම පොහොසත් පවුල්. But a curse is operating. නමුත් මේ සාපය නැත්නම් මේ උදාහස ක්‍රියාත් ඔවුන්ගේ පවුල් තුල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. And one of the manifestations of this kind of curse is divorce. මේ තිබෙනා මේ සාපයන්ගේ එක්තරා අන්තිම බලපෑම තමයි මේ පවුල් වල දික්කාසාදයන් පැවතීම. I know two very specific families. මම දන්නා හොඳින්ම දන්නා පවුල් දෙකක් තිබෙනවා. Their ancestors have robbed money. ඔවුන්ගේ මුතුන් මුදල් හොරගම් කරලා තිබුණා. And their children are having multiple divorces. ඔවුන්ගේ දරුවන්ට මේ දික්කාසාදයන් ඔවුන්ගේ දරුවන්ගේ පවුල් තුල තිබෙනවා. And so through the key of repentance, නමුත් මේ පස්සෙල්වීම නැමැති යතුර තුලින් you can break the curse. ඔබට පුළුවන් මේ සාපය ඉවත් කරන්න. And you will be free. ඔබ නිදහස් වෙන්න යනවා. Hallelujah. Hallelujah. So are you ready this afternoon? ඔබ සූදානම්ද මේ සන්ධ්‍යාවේ to confess the sins of your forefathers to God? ඔබගේ මුතුන් මිත්තන්ගේ පාපයන් උදෙසා පස්සෙල් වෙන්නත් to ask God for forgiveness, ස්වාමීන් වහන්සේගේ මේ පස්සෙල් වෙන්න උන්වහන්සේගේ කරුණාව ඉල්ලලා to put your faith in the finished work of Calvary. ඒ ඔබගේ ඇදහිල්ලේ ස්වාමීන් වහන්සේ කුරුසි ඉවර කළා වූ ක්‍රියාවල තුල තබලා then we are going to take authority over the demon spirits. ඊට පස්ව අපි අප තුල තිබෙනා යක්ෂාත්ම උදෙසා අපි ආධිපත්‍ය ලබා ගන්නට යනවා. Then surely you will be free. ඊට පස්ව ඇත්ත වශයෙන්ම ඔබ නිදහස් වෙන්න යනවා. Amen. Amen. Hallelujah. Hallelujah. So shall we rise to our feet? අපි නැගී සිටීමුද? Hallelujah. I want you to begin to repent. මට අවශ්‍යයි ඔබ දැන් පස්සෙල් වෙන්න ඔබ පටන් ගන්න.
God would have already shown you දෙවියන් වහන්සේ දැනටමත් ඔබට පෙන්නලා ඇති. the sins of your forefathers. ඔබගේ පෙර මුතුන් මිත්තන්ගේ පාපයන්. Bring it to remembrance. ඒක ඔබ මතකයට ගෙනෙන්න. And you begin to confess the sins. ඔවුන්ගේ පාපයන් උන්වහන්සේට කියන්න පටන් ගන්න. Confess it before God. ඒක උන්වහන්සේගේ ඉදිරියේ කියන්න. Very strongly I'm getting the sin of divination. ඒ අංජනන් බැලීමේ ආත්මය බොහෝ අය තුල තිබෙනවා. ඒ පාපය බොහෝ අය තුල තිබෙනවා. Many of you, your forefathers have been involved in divination. ඔබේ අතර ඉන්නව බොහෝ දෙනෙක්ගේ මුතුන් මිත්තන් මේ අංජනන් බැලීම ඒ යක්ෂයන් සමග වැඩ කිරීම එවැනි පාපයන් තුල ඔවුන් ඇලී සිටි පුද්ගලයන්. Many of your forefathers have been involved in හුනියන්ස්. බොහෝ මේ පෙර පියවරුන් මේ හුනියන් නැත්නම් මේ හුනියන් ක්‍රියාවල තුල ඔවුන් කලාව පුද්ගලයන්ව සිටිනවා. In Jesus' name, යේසුස් වහන්සේගේ නාමයෙන් bring it before God. ඒක ස්වාමීන් වහන්සේගේ පාමුලට ඔබ ගෙනෙන්න. And repent. ඔබ ගෙනල්ලා පසුතැවෙන්න වෙන්න. Many of your forefathers ඔබ බොහෝ දෙනෙක්ගේ පෙර පියවරුන් have worshipped other gods. අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කළ තිබෙනවා. Have worshipped idols. රූප නමස්කාර කළ තිබෙනවා. Now begin to repent. ඔබ පසුතැවෙන්න පටන් ගන්න. Repent in Jesus' name. උන්වහන්සේගේ නාමයෙන් පසුතැවි වෙන්න පටන් ගන්න. Hallelujah. Hallelujah. God will hear your prayer. උන්වහන්සේ ඔබගේ යාඥාව අසන්නට යනවා. Many of your forefathers ඔබ බොහෝ දෙනෙක්ගේ පෙර පියවරුන් have built temples. පන්සල් හදලා තිබෙනවා. Have built different types of temples. විවිධ ආකාරයෙන් පන්සල් හදලා තිබෙනවා. Begin to repent. ඒ උදෙසා පසුතැවි වෙන්න. Begin to repent. පසුතැවි වෙන්න. In Jesus' name. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Ask, cry to God. ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබ අඬන්න. And tell him, ask God's forgiveness. ස්වාමීන් වහන්සේගේ කරුණාව ඒ පසුතැවි ලබා ගන්න. Your forefathers did not know God. ඔබගේ පෙර පියවරුන් දෙවියන් වහන්සේ දැන සිටියේ නැහැ. But yet God will still curse. නමුත් උන්වහන්සේ සාපේ පැමිණෙනවා. But as you repent, නමුත් ඔබ පස්සෙල්ල පටන් ගන්නකොට the curses are reversed. ඒ සාපේ ඉවත් වෙන්න යනවා. And you will be free. ඔබ නිදහස් වෙන්න යනවා. You will be free. ඔබ නිදහස් වෙන්න යනවා. Hallelujah. 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 Many of your forefathers have robbed money. ඔබ බොහෝ දෙනෙක්ගේ පෙර පියවරුන් අන්‍ය මනුෂ්‍යයන්ගේ මුදල් හොරකම් කළා තිබෙනවා. Many of your forefathers have taken properties that did not belong to them. ඔබේ බොහෝ පෙර පියවරුන් ඔබලාට අයිති නැතුව තිබෙනවා ඉඩකඩම් වෙනත් මනුෂ්‍යයන්ගේ බලෙන් අරා තිබෙනවා. Begin to repent. ඒ උදෙසා ඔබ පස්සෙලි වෙන්න. Repent in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ පස්සෙලි වෙන්න. Repent on behalf of all their sins. ඔබගේ පෙර පියවරුන් කළා වූ පාපයන් උදෙසා ඔබ පස්සෙලි වෙන්න. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. Hallelujah. He's a God of mercy. උන්වහන්සේ කරුණාවේ දෙවියන් වහන්සේ. He's a God of mercy. උන්වහන්සේ කරුණාවේ දෙවියන් වහන්සේ. I'm getting a leading to tell you. මම මේ දේව ස්වාමීන් වහන්සේ මට කියනවා කියන්න කියලා. In the lives of your forefathers there has been violence. ඔබගේ බොහෝ පෙර පියවරුන්ගේ ජීවිත තුළ අධර්මිෂ්ඨකම තිබෙනවා. බලහත්කාරකම තිබෙනවා. Violence. බලහත්කාරකම තිබෙනවා. And that same violent spirit is operating in your life. ඒ බලහත්කාරයේ ආත්මය නැවත වාරයක් ඔබගේ ජීවිත තුලත් තිබෙනවා. Repent for their sins. ඔවුන්ගේ පාප උදෙසා ඔබ පස්සෙලි වෙන්න. And in some of you, your forefathers have murdered people. ඔබගේ සමහර පියවරුන් මිනි මරලා තිබෙනවා. Repent. ඒ උදෙසා පස්සෙලි වෙන්න. Repent for the sins of your forefathers. ඔබගේ පෙර පියවරුන් කළා වූ ඒ පාපයන් උදෙසා පස්සෙලි වෙන්න. In the name of Jesus. නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන්. You cry out to God. උන්වහන්සේ ඉදිරියේ ඔබ හඬා වැළපෙන්න. Ask God's mercy upon them. උන්වහන්සේගේ කරුණාව ඔවුන් මත පිට එන්න කියලා උන්වහන්සේ නඩ ගසන්න. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. Oh, Rabashakandele ribalala kande. You begin to repent. පස්සෙලෙන් පටන් ගන්න. Repent with all your heart. ඔබගේ මුළු හදවත ගැඹුරෙන් ඔබ පස්සෙලි වෙන්න පටන් ගන්න. Because you will be free. මක් නිසාද ඔබ නිදහස් වෙන්න යනවා. You will be free. ඔබ නිදහස් වෙන්න යනවා. Hallelujah. Hallelujah. One more time. තව එක වාරයක්. I want you to repent for the sins of worshipping other gods. අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කිරීම ගැන ඔබ පස්සෙල් වෙන්න අවශ්‍යයි. Just begin to repent. ඒ උදෙසා පස්සෙල් වෙන්න පටන් ගන්න. Hallelujah. Hallelujah. Praise you. Oh, Rabakande. Praise you. Now I want you to repent for your own sins. දැන් ඔබ ඔබේ පාපෙන් උදෙසා පස්සෙල් වෙන්න පටන් ගන්න. Whatever sin the Holy Spirit is bringing to your mind. සුදාත්මයන් වහන්සේ යම් පාපයක් ඔබගේ මනසට උන්වහන්සේ කියනවාද?
You begin to repent of it. ඒ පාපේ උදෙසා ඔබ පස්සෙල්ලු වෙන්න පටන් ගන්න. Repent of it right now. මේ දැන්ම ඒ උදෙසා ඔබ පස්සෙල්ලු වෙන්න. Some of you have worshipped other gods. ඔබ සමහර කෙනෙක් අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කර තිබෙනවා. Once again begin to repent. නැවත වාරයක් පස්සෙල්ලු වෙන්න පටන් ගන්න. God is taking you to a deeper level of repentance. මක් නිසාද පස්සෙල්ලු වීමේ ගැඹුරු ආත්මයකට දෙවියන් වහන්සේ ඔබ ගෙන යනවා. Repent. පස්සෙල්ලු වෙන්න. Now let's put our faith in the finished work of Calvary. යේසුස් වහන්සේ කලුවරි කුරුසේ ඉවර කළා වූ ක්‍රියාවලිය තුල අපගේ ඇදහිල්ල අපි දැන් තබමු. Remember Romans 5:19. රෝම පස්වන පරිච්ඡේදයේ 9 වන පදය අපි මතකෙට නගා ගමු. Let's remember that and begin to pray. ඒ පදය මතක තබාගෙන අපි පස්සෙලු වෙන්න පටන් ගමු. Because of the blood of Jesus, යේසුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන we have been set free from the wrath of God. දෙවියන් වහන්සේගේ උදාසීන අපව ගලව නිදහස්ව තිබෙනවා. Hallelujah. 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 In 1 Thessalonians 5:9, පස්වන තෙසලෝනික පස්වන පරිච්ඡේදයේ 9 වන පදය. we read that scripture earlier. අපි මේ පදය ඉස්සලා කියුවා. God never appointed us to suffer the wrath of God. දෙවියන් වහන්සේ අපව පත් කළේ උන්වහන්සේගේ උදාසීන දුක් විඳින්න නෙවෙයි. Why? ඇයි? Because of the blood of Jesus. මක් නිසාද යේසුස් වහන්සේගේ ලේ නිසා. Put your faith in that finished work. ඒ උන්වහන්සේ කළා වූ ක්‍රියාවලිය තුල ඔබගේ ඇදහිල්ල තබන්න. And ask God's blessing to come into your life. ඔබගේ උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ජීවිතේ ලැබන්න කියලා. But first let's begin. Ask God to reverse the curse. නමුත් අපි උන්වහන්සේට පළමු කියමු තිබෙනව සාපේ නැවත හරවලා යවන්න කියලා. Ask God to take the curse away from your life. ඔබගේ ජීවිතය තුළ තිබෙනව ඒ සාපේ හරවලා යවන්න කියලා උන්වහන්සේ In the name of Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Heavenly Father, ස්වර්ගීය පියාණෙනි, you have heard our repentance. ස්වාමීනි අපගේ පස්සෙලි ඔබ අසලා තිබෙනවා. We put our faith in your precious blood. ස්වාමීනි ඔබ වහන්සේගේ ලේ තුළ අපගේ ඇදහිල්ල තබනවා. We ask you to reverse the curse. ස්වාමීනි සාපේ නැවත හරවා යවන්න ස්වාමීනි. Every curse reverse it. අපගේ ජීවිත වල සෑම සාපයක්ම හරවා යවන්න In the name of Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Heavenly Father, ස්වර්ගීය පියාණෙනි, we ask you to reverse the curse. ස්වාමීනි සාපේ නැවත හරවලා යවුව In the වෙනවා. name of Jesus. නාසී යේසුස් වහන්සේගේ නාමයෙන්. Go deep in the spirit ස්වාමීනි ඔබ වහන්සේගේ ආත්මය. and you begin to pray. ඒ යක්ෂ ආත්ම. Father, ස්වාමීනි reverse the curse. ඒ සාප ඉවත් කළ මැනව. Go deep in the spirit. ස්වාමීනි යක්ෂ ආත්ම ඉවත් කළ මැනව. Ora kandala maramba shakande. Eri liriandala maramba shakande. Now the last step. අන්තිම වශයෙන් The last step is we must take authority over the demon spirits that have come into our lives through the curse. අන්තිම ක්‍රියාවලිය තමයි මේ සාපේ කරන කොටගෙන අපේ ජීවිතයට පැමිණ තිබෙනා වූ මේ යක්ෂ ආත්ම උදෙසා අපි ආධිපත්‍ය ලබා ගන්න අවශ්‍යයි. Are you ready? ඔබ ඒකට ලෑස්තිද? Let's begin to pray. අපි යාඥා කරන්න පටන් ගමු. Now we are not praying to God. අපි දෙවියන් වහන්සේට නෙවෙයි දැන් යාඥා කරන්නේ. We are binding the demons. අපි යක්ෂ ආත්ම බතින්ට යනවා. And we are commanding those demons to go. අපි යක්ෂ ආත්මට අණ කරනවා අපි ජීවිතවලින් ඉවත් වෙන්න කියලා. We are commanding the demons to go in Jesus' name. අපි අණ කරනවා යක්ෂ ආත්මවලට යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ජීවිතවලින් ඉවත් Now වෙන්න let's begin කියලා. to pray. අපි යාඥා කරන්න පටන් ගමු. You have power and authority. ඔබට උන්වහන්සේගේ බලය සහ ආධිපත්‍ය ලබා දී In the තිබෙනවා. name of Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Every demon spirit, හැම යක්ෂ ආත්මයක්ම we bind you අපි උණුබව බඳිනවා. and we cast you out. ඒක යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් In the name කරනවා. of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Oh, Rabashakandele ribalele makande. Ye talamarambele mando rakanda kayende. Ye talamarambashakandele riando. Oh, Rabakandele riando, kandele riando. Heavenly
Father, we thank you. You have given us all power and authority. And in the name of Jesus, we use that authority and power as we bind the demons. Every demon spirit, we bind you in the name of Jesus. You have no authority. යේසුස් වහන්සේගේ ආත්මපත කන්න කොටගෙන සෑම යක්ෂාත්මයක් අපි වදිනවා යේසුස් වහන්සේගේ නාමයෙන් සෑම යක්ෂාත්ම අපේ ජීවිතවත් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි සෑම යක්ෂාත්ම අප වදිනවා යේසුස් වහන්සේගේ නාමයෙන් We are going to bind and cast out the spirit of death. ඒ මරණයේ දූතයාව නැත්නම් ඒ ආත්මය මේ අද සැන්දෑවේදී අපි බදින්න යනවා. The spirit of death. ඒ මරණයේ දූතයාව ආත්මය. We are going to bind in Jesus' name. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් එක බදින්න යනවා. Let's bind that spirit together. ඒ මරණයේ දූතයාව නැත්නම් මරණයේ ආත්මය අද සැන්දෑව අපි යේසුස් වහන්සේගේ නාමයෙන් බඳිමු. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Father, we bind the spirit of death. ස්වාමීනි මරණයේ ආත්මය අපි යේසුස් වහන්සේගේ නාමයෙන් You බඳිනවා. spirit of death, we bind you and we cast you out. ඒ මරණයේ ආත්මව නුඹ යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳලා විවත් කරනවා. In Jesus' name. නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. We are going to pray and bind the spirit of drunkenness. මේ අවස්ථාවේදී අපි බේබදුකමේ ආත්මයට අපි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කළ එක බදින්න යනවා. We are going to bind and cast out that spirit. ඒ බේබදුකමේ ආත්මය අපි යාඥා කළ එක අපේ ජීවිතින් ඉවත් වෙන්න අපි යන Now කරනවා. let's begin to pray. අපි යාඥා කරන්න පටන් Heavenly ගමු. Father, ස්වර්ගීය you පියාණන්. have given us power and authority. ස්වාමීන් වහන්සේ අපට බලයත් ආධිපත්‍යයත් ලබා දී තිබෙනවා. You spirit of drunkenness, මේ බේබදුකමේ ආත්මය we bind you and we cast you out. බැඳලා අපි ජීවිතවල ඉවත් වෙන පිණිස අන කරනවා. In the name of Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ In the නාමයෙන්. name of Jesus. යේ නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Go from our families. ඒක අපේ පවුල් වලින් ඉවත් වේවා. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. I am free. ස්වාමීන් වහන්සේ නිදහස්. I am free. මම නිදහස්. I am free from මම the නිදහස්. curse. ඒ සාපෙන් මම නිදහස්. I am free from the curse. මම සාපෙන් නිදහස්. I am free from sickness and disease. ඒ තිබෙනා රෝගාබාධ වලින් මම නිදහස්. Hallelujah. හalleluya. I am free. ස්වාමීන් වහන්සේ නිදහස්. Jesus. යේසුනේ. Jesus. යේසුනේ.